समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु साधु नक्षत्रं पातिमानितं अतो बाला उपज्जगा अतो अत्तस्य नक्षत्र किं करिස්සन्ති තාරකාති ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛට සිටින්නා වූ සදහැබර පින්නතුණිය තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ පිළිබඳ උදන් නැනුවා උදාන වාක්‍ය කියලා අපි අනේක ಜಾති සංසාරං කියන මේ ගාථාවේ උන්වහන්සේගේ උදානය ගැන කියනවා. නමුත් උන්වහන්සේ උදන් නැනේ උතනදී පමණක් නෙවෙයි. ත්‍රිපිටකයේ තියෙන උදාන පාළි කියලා ස්ථාන කීපයක යම් යම් සිද්ධීන් සිදුවීම් දැක ඒ අනුව කලාව් දේශනයක් එක. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කරපු එකක් නෙවෙයි. ඒක සිද්ධිය උපයෝගී කරගෙන ඒ ගැඹුරට ගලපලා දේශනා කරපු එකක්. අපේ ධර්ම දේශනාවල මේ පිළිබඳව කරුණු තිබෙනවා උදාහරණයක් ඉදිරිපත් නොකලාට. අන්න ඒ වගේ උදාහරණයක් තමයි මම මේ ගත්තේ. මේ උදාහරණය ප්‍රකාශ කරන්න හේතුවකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ධර්ම දේශනාවල මේ වගේ කතන්දර නැහැ. නමුත් මේ කතාව පුංචියට කියලා ඉන්න වෙනවා. ඊට පස්සේ අපි මේ අදාළ කාරණේ අපට ගැලපෙන ආකාරයට යන්න වෙනවා. අතීතය ගැන කතා කර හිටියාම ඒක රාජකථා චෝර කතා වෙනවා. ධර්ම දේශනාවක් වෙන්නේ නැහනේ. මේ කතාව මම කියවලා තියෙන්නේ 1980 90 කාලේ නිසා දැන් මතකයේ ටිකක් අඩුයි. ආයෙ ළඟදී කියෙන්නේ නැහැ. අඩුපාඩු තියෙන්නත් පුළුවෙනි. මේකට කියන්නේ නක්කත ජාතකය කියලා ජාතක පොතේ තියෙන්නේ. තරුණියෙක් මනාලියක් බලන්න යනවා. මනාලිය බලලා කැඳවාගෙන යාම සඳහා දිනේ තීරණය කරලා දීලා එනවා ගෙදර. ඇවිදින් නැකත් ඇදුරෙක් ගාවට යනවා නැකත් බලන්න. නැකත් ඇදුර කල්පනා කරනවා මේ මනුස්සයා දිනේ තීරණය කරලා දැන් තමයි මගෙන් නැකත් අහන්න එන්නේ කියලා නැකතක් හදලා දෙනවා අදාළ දිනේට පහු වෙලා යන්න. දැන් අදාළ දිනේ එළ වෙනවා මනාලිය බලන් ඉන්නවා වනමාලය එක්කන් එනතුරු. නෑ ආවේ නෑ. මනාලිය වෙනත් කෙනෙකුට විවාහ කරලා දෙනවා එදා දවසේ. අර නැකතට වැඩ කරන්න හිටපු එක්කෙනා ඔන්න මනාලිය ගේන්න යනවා එදාට ගිහින් බලපුවම මනාලිය නැහැ. මේක තමයි සාරාංශය. දැන් මේක තමයි බුදුන් වහන්සේගේ උදානේ. උදන් ආනන්ද හේතුනේ. නක්කත්තම් පාතිමානේතං. නැකතක් පැමිණෙනතුරු අත්තෝ බාලා උපජ්ජගා. වැඩේ කරන්නට ඇඟිලි ගණගෙන ඉන්න අනුවන තැනැත්තෝ. නමුත් අත්තෝ අත්තස්ස නක්කත්ත. අත්තෝ කියන්නේ වැඩක් කිරීමට ඒකට වැඩක් කිරීම මයි නැකත. අත්තෝ අපි කියමුකෝ කාර්ය සිද්ධිය කියලා අත්තස්ස කාර්යකරණය. යමක් වෙන්නට ඒ වැඩේ කරන එක තමයි නැකත. තරු නැත්නම් නැකත් මොනවා කරන්නද කියලා බුදුන් වහන්සේ උදන් යනවායි කියලා තියෙනවා. ඉතින් මේක මෙහෙම ලේසියෙන් කියලා ඉවර කරන්න පුළුවන් කතාවක් නෙවෙයි. නිකම් මම තොරතුරු ටිකක් ඉස්සෙල්ලා කියන්නම්. ඔය සිද්ධාර්ථ කුමාරයෝ හැදුණු වැරුනේ තාත්තා යටතේනේ. ඒ තාත්තා යටතේ හැදෙන කාලේ නම් තියන්න එහෙම නැත්නම් ඉඳුල් කට ගන්න ඔයාට නැකත් ඇදුරන් ගන්න නැකත් බලලා තමයි කටයුතු කළේ. ඒ කියන්නේ
සුදෝන් රජතුමා හින්දුව ඊට ආසන්න ආගමික භක්තිකයෙක් නිසා මේ නැකත්වලට මුල් තැන් දීලා තියෙනවා. නමුත් මම මේ සියලු සත්වයන් දුකින් ගලවා ගැනීම සඳහා තමයි මේ සසරෙන් නික්මෙන්න හදන්නේ කියලා අභිනිෂ්ක්‍රමණය සඳහා නැකතක් බැලූ බව, කේසච්ඡේදනය සඳහා නැකතක් බැලූ බව, චීවර පෙරවීම සඳහා නැකතක් බැලූ බව, එහෙම නැත්නම් බුද්ධත්වයේ සඳහා බෝධි රුක්ෂ මූලයේ වාඩි වීමට හොඳ නැකතක් බැලූ බව එහෙම අපි ඉගෙනගෙන නැහැ. ඒ පොතක්ජනින්ට නැකත් තිබුණාට බුදුන් වහන්සේට නැකත් තිබිලා නැහැ කියන එක තමයි මම ඒවයින් දකින්නේ. මම පිරිනිවන් අඩින්නයි හදන්නේ නැකතක් බලමු. මොකද අපේ සමහර අය මරුණෙන් පස්සේ මිනිහ ගෙයින් එළියට ගන්නත් නැකත් වෙනවා. ඉතින් ඕවා පිළිබඳ ඉඟියක්වත් දුන්නේ නැත්නම් මේ මිනිස්සුම තේරුම් ගන්නේ නැහැ. ඒක එහෙම කියන්නේ. නැකත කියන එකේ තේරුම අවස්ථාව කියන එක. නක් ශාස්ත්‍රය කියන එක කිසියම් ශාස්ත්‍රයක්. හැබැයි ලෝකෝත්තර නෑ, ලෞකිකයි. මේ ලෝකෙ පෙරලෙනවානේ, කැරකෙනවානේ. කැරකුන්ට ඉර උදා වෙනවා. ඔය ඉර උදා වෙනකොට තියෙන තරු ටිකක් ඉරි ඇඳලා හදලා තියෙනවා නන් ටිකක් තියලා. එතකොට ඒවට මේස උත්සව මෙතන කටක කන්න තලා කියලා. ඉතින් ඊට පස්සේ ලග්න කියන්නේ ඒවට තමයි. ඒ උදා වුණ තැන් පටන් රාත්‍රියේ ආපහු පසුදා උදා වෙනතුරු 27ක් ඔය වගේ උදා වෙනවා. අස්විද වෙරණ කැතිර එහෙනත මොසිරස කියලා 27 නැකත කියලා කියනවා. දවසට 27ක් තියෙනවා. ඉතින් අන්න දරුවෙක් උපන් වෙලාවට ඔය අහස එතන තියෙන තරු ටිකයි ඔය නැකතයි ගත්තාම තමයි ඔය හදන්නේ. ඔහොම දවස් 364ක් විතර ගියාම මේ 27 බෙදලා ඉතුරු වෙනවා පැය 3-4-5ක්. අප්‍රේල් 13 වෙනිදා රැයටයි 14 වෙනිදා උදේ සංක්‍රාන්තිය කියලා කතා කරන දක්වායි නොනගතේ කියන්නේ නැකලක්ති කාලේ. ඒ ටික අතහැරලා තමයි අවුරුද්ද පටන් ගන්නෙ. ඕවා පිළිබඳව කියන්න නෙමෙයි මම මේ ධර්ම දේශනාව ගත්තේ. නමුත් ඒ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න මතක් කළේ. ඒ වගේම අපි මේ පසුගිය කාලේ සමරපයකට කියන්න කාලයක් තිස්සේ මේක සිංහල සහ හින්දු නැත්තම් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කියලා. නැකත්. මෑතදී හෝ ඊට පස්සේ මට දවසක කෙනෙක් කතා කරලා කිව්වා නැකත් පිළිබඳව දන්න කෙනෙක් මේ නැකත් යෙදුනේ නම් අප්‍රේල් 18 වෙනිදා දවසටයි මේ බොරුවක් කරලා තියෙන්නේ කියලා. මම දන්නේ ඇත්තද නැත්තද කියලා. මම ඒ කියන්නේ මොනම සැලකිල්ලක්වත් නැති නිසා. නමුත් ලෝකේ රටවල අයට එක එක අවුරුදු තියෙනවා එක එක දවසට. ඔය නැකත් විශ්වාස කරන සහ නොකරන අයත් ඉන්නවා ඕන තරම්. පෞද්ගලිකව මම මෙහෙම කියන්නම්. ඔය අපි හැදෙන්න වැඩෙන්නේ ආදරණීය අම්මලා තාත්තලා යටතනේ. හරිම කීකරුයි. අම්මා තාත්තා යටතේ ඉන්න තාක්කල් අම්මලා තාත්තලා කියපු දේවල් කළා. ඒ නිසා අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්නද නැකතර කවපුවා කන්නත් ඇති අවුරුදු 14 15 16 වෙනකල්. එදායින් පස්සේ මගේ ජීවිතේ තියෙන ගෙදර නෙමෙයි. ගස් යට ආරාමවල කැලෑවල. කිසිම දවසක අද වෙනතුරු නැකතට කියලා වැඩ අත්හිටවලත් නැහැ, පටන් අරගෙනත් නැහැ. ගමේ අය පන්සලට ආවොත් ඉසතෙල් ටික හම්බ වෙන නිසා ගානවා. ඒ අරුණාම කිසිම දවසක මම නැකත පාවිච්චි කරලා නැහැ. හැබැයි මට කිසි අඩුවකුත් නැහැ. ඒක කියන්නයි මම මේ ගත්තේ. නැකත් කරන අයකට කියලා 아무තෙන් ලැබිච්ච දෙයක්වත් නැහැ. නකලා කියලා නැති වෙච්ච දෙයක්වත් නැහැ කියලායි මම නම් දකින්නේ. ඒ නිසා මේවා පස්සේ ඕනවට වඩා පන්නන්න එපා. විශ්වාසම නම් එහෙම කරගන්න. නමුත් තේරුම් ගන්න එක අපේ ජීවිත ආශ්‍රයෙන් බලන්න අපි මේ යන්නේ නමන් නැතුව හිඟවනටපත් වෙලා දින්නේ නැහැ, බොහොම සුවසේ ජීවත් වෙනවා. එහෙනම් නැකත් අනුගමනය කරාට වඩා නැතුව හොඳින් ඉන්නවා ඇති. විවාහය සම්බන්ධනොත් බලන්නකො. නැකත් බලලා තමයි එක්කලන් ඉන්නේ. හැමදේටම ඉතින් ගෙදරට ගොඩ වදින්න හැමදේටම. හැබැයි ඉතින් නැකත් වලට ගත්ත කට්ටියක් දික්කසාද වෙනවා, අසාර්ථක වෙනවා, බිරිඳ සැමියා මරනවා. නැකත් නැතුවත් තරම් එනවා ඒගොල්ලෝ ඊට වඩා හොඳින් ඉන්නවා සමහර විට. මේ පිළිබඳව 100%ක් සමීක්ෂණයක් කළා නෑ මම. නැකත් 100%ක් හරියනවා, නැකත් නැතුව ආපහම 100%ක් වර්ධිනවා කියන එක නෙමෙයි වෙන්නේ. නිකන් කළත් එකයි නොකළත් එකයි කියලා. එහෙනම් මේවා ආගමික චාරිත්‍ර වලට එහා ගිය ටිකක් තිරස්චීන විද්‍යාව කියන වචනය අර්ථය පාවිච්චි කරනවා. විද්‍යාව තමයි, නමුත් ඒවා ලෝකෝත්තර විද්‍යාව නෙමෙයි. මේ නිසා මේවයි යම් පැත්තක් තිබුණයි කියලාත් කියනවා. දැනටත් ඔය සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ දෙන වෙලාව කියන්නේ. ඒ වගේම ගොවිතැන්පත් කරන අය අපේ මුතු මිත්තෝ ඉරෙන් හදින් වැඩ ගත්තෝ කියලා කතා කරන්නේ. ඔය බීජ රෝපණයේදී
එහෙම නැත්නම් ගස් කැපීමේදී ওই කාරණාවලදී යම් වෙනස්කම් ඒ පිළිබඳ ගැඹුරට දන්න අය පාවිච්චි කරනවා. හැබැයි ලෝකෝත්තර අර්ථ සඳහා නෙමෙයි ලෞකික අර්ථ සඳහා. තව නැකතක් මම කියන්න කැමතියි. මේකත් මට අවුරුදු 50කට ඉස්සෙල්ලයි මේ කතාව මම කියවලා තියෙන නිසා හරියට මතක නැහැ. මේ දෙදෙනා දඹදිව යුගයේ හෝ කෝට්ටේ යුගයේ විසු යතිවරු දෙදෙනෙක්. ගුරු සහ ශිෂ්‍ය. ගුරුවරයාට වඩා ශිෂ්‍යයා දක්ෂයි. ඔය කියන නැකත් ඔස්සේ මෙයාට නැකතක් උදායුණා කියලා තියෙනවා කළු ගලක ඉන්නක් හිටවන්න. හරන්න ඕනේ නිකම්ම හිටවන්න පුළුවන්. ඔය දැනුත් ඔය ගස් හිටවන්නේ පොකුරු යෝග එහෙම තියෙනවායි කියලා. දැන් ඉනි දෙකක් උල් කරගෙන ගුරුවරයා සහ ශිෂ්‍යයා දැන් ගලේ ඉන්නවා නැකත වෙනතුරු බලාගෙන. ඔය නැකත හැටි මම මේ කියන්න හදන්නේ. ගුරුවරයා මොකද කරන්නේ අර මම දැකලා තියෙනවා අපේ පියා නැත්තම් පියාගේ පියා ඔය ගවෙන් එහෙම කැට ගහන්න ඉන්න හිටෝන හැටි මඩේ. ඒකේ වේගෙන් කීප වතාවක් හිටවලා තමයි ඒක ඇතුළට බස්සන්නේ අතේ වේගෙන්. උස්සලා ආපහු ඒ සිදුරට යොදන්න ඕන. ඒ වගේ ගුරුවරයා ඉන්න උස්සලා පොළවේ යන්නයි කියනවා ගලේ. අන්නහම උල මොට්ට වෙලා ගියා. ඇයි? උස්සලා අනින ටිකට නැකත පහ වුණා. ශිෂ්‍යයා මොකද කරයි කියන්නේ? ශිෂ්‍යයා ඉන්න තියාන ඉඳලා මාපට ඇඟිලි දෙක මාපට ඇඟිල්ල සහ ඇඟිලි කරුවස්යෙන් කකුලේ නිකම්ම පොළොවට තද කළා ගලට. එතකොට ඉන්න බැස්සා. අන්න නැකත හැටි. උස්සලා පාතට යවන්න කාලයක් නැහැ. නැත්නම් අවුරුද්දට නැකතට තෙල් ගාන අයගේ කී දෙනාට නැකත හම්බ වෙනව ඇත්තේ? එක්කෙනෙකුටවත් නැහැ නැත්නම් එක්කෙනාට විතරයි. ඉතින් ඒ නිසා මේ ලෞකික දේවල් සම්බන්ධයෙන් ඕනෑවට වඩා පන්නන්න නෙමෙයි මේ තියෙන්නේ. මේ බෞද්ධ කියන්නේ ඊට වඩා ගැඹුරු දර්ශනයක් තියෙන එකක්. ඒ නිසා ඔය පෙන්නන අත්තෝ අත්තස්සනක් අත්ත පෙන්නන්නයි මම ගත්තේ. ඔය කතා කරන්න නෙමෙයි. යමක් කරන්න ඕනේ නම් කරන එක නැකතයි. ඒකනේ බුදුහාමුදුරන්ගේ උදානේ. ඔය මනමාලිකෙන් දන්නේ මේකට නෙමෙයි ඔය පෙන්නන්නේ උදානයක් තියෙන්නේ. අපි හොයාගන්න වෙනවා. දැන් අර ගුරු ශිෂ්‍ය දෙනාට නැකත උදා වුණා අල්ලගන්න බැරි වුණා නේද? අන්න ඒ වගේ අපට මේ ජීවිතේ හැම වෙලාවෙම නැකතක් උදා වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක. මෙන්න මේ නිසා අපිට මේ අදාළ දේ නැකතට කරගන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක තේරුම් ගන්න වෙනවා. මම මේක මෙහෙමයි සඳහන් කරන්නේ. ඔබට අතීතයට යන්න කිව්වොත් කවදාවත් අතීතයට යන්න බෑ. ඔය නාට්‍ය වල පෙන්වන්නට හිතින් අතීතයට ගියයි කියලා. අනාගතයට යන්න කිව්වොත් යන්න බෑ. හිතවිල්ලෙන් හිතන්න පුළුවන් නමුත් යන්න බෑ. මේක ගත වෙන්නේ ගැඹුරින්ම ගත්තොත් සීවසෙන් සීවස 19 20 21 21 ඉන්නකොට 20 නෑ 22ක් නෑ. ඊට පස්සේ ගත වෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද. ඊට පස්සේ ගත වෙන්නේ මාසෙන් මාසය. ඊට පස්සේ ගත වෙන්නේ සතියෙන් සතිය. ඊට පස්සේ ගත වෙන්නේ දවසෙන් දවස. තවත් කුඩා වෙනකොට පැයෙන් පැය මිනිත්තුවෙන් මිනිත්තුව තප්පරෙන් තප්පරය. ඔරලෝසුව දිහා බලන්න. 12යි කියන්නේ පැය කටුවක් 12 මිනිත්තු කටුවක් 12 තප්පර කටුවක් 12 උඩ. දැන් 11යි 59 තප්පර 59 තියෙනවද ගත වෙලාද? ගත වෙලා. ආය යන්න බෑ එහාට. 12 පසුවේ තප්පරයක ඇවිදින් තියෙනවද? නැහැ. එහෙනම් මේ ලෝකෙට තියෙන්නේ කොපමණද කාලය? this moment. මේ මොහොත පමණයි. කරන දෙයක් කරන්න. හැදෙන දෙයක් හැදෙන්න. වරදින දෙයක් වරදින්න. ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න. තේරුම් ගන්න. එනිසා අපිට ඔය කල් දාන කතාව පෘථග්ජනයින්ගේ අඥාන මෝඩ වැඩක්. කවදාවත් කල් දාපු එක එන්නේ නැහැ. එනිසා රචනා ලියනකොට මම ඉගෙන ගත්තේ අද කළ යුතු දේ හෙටට කල් නොදමනු කියලායි. එනිසා සෑම දෙයකටම දැන් නැමැති මොහොත වටිනවායි කියන එක ඉස්සලා ඉගෙන ගන්න. කල් දැමීමේ කැතපුරුද්ද හිතට ඇති කරගත්තොත් ඊළඟ බුදුහාමුදුරුවෝ පහළ වුණ දවසටත් ඔබ ඉපදිලා හිටියොත් ආයෙත් කල් දානවා. මොකද අර කැතපුරුද්දනේ පස්සේ කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ වදාන්නේ අත්තෝ අත්තස්සනක් අත්ත. නැකත කියන්නේ වැඩේ කරන්න ඕන එක කරන එක.
නැකත නෙවෙයිනේ කරන එක නැකත. ඔබ මොනවද දැන් කරමින් ඉන්නේ? ඉගෙන ගන්නවා, හරි හම්බ කරනවා, ගෙවල් දොරවල් හදනවා, රැකියාව කරනවා, විවිධ දේවල් කරමින් ඉන්නවා. ඒ පුද්ගලයා වශයෙන්නේ. බෞද්ධ වශයෙන් මොකද්ද කරන්න ඕන? පෘථග්ජන බෞද්ධ වශයෙන් නම් පව් වලින් අවින් වෙලා පින් කරමින් ඉන්නවා. මාපිය උපස්ථානයේ පටන් දූ දරුවන් රැක ගැනීමේ පටන් සහෝදරයන්ට උදව් කිරීමේ පටන් ඥාති හිත මිත්‍රාදීන්ට උදව් කිරීමේ පටන් ගම්වාසීන්ට අසරණ අයට පිහිටවීමේ පටන් ප්‍රධාන වශයෙන් සසුන දියුණුව සඳහා කරමින් ඉන්නවා. කවුරු වශයෙන්ද? පෘථග්ජන පුද්ගලයෝ වශයෙන්. ශාසනයේ බාරකාරත්වයේ දරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පුද්ගල භූමිකාවලට පැවරුණ වගකීම් වශයෙන්. එහෙම කරපු නිසා තමයි ලෝකේ බුදුසසුන අතුරුදහන් වුණාට ලෝකේ රටවල් වල පසුගිය දවසක මම දැක්කා පාකිස්තාන ජනාධිපතිතුමා විසින් අගමැතිතුමා විසින් බෞද්ධ නටබුන් බලන්න පාකිස්තානයට යන්න යෝජනා කරනවා. ඒ කියන්නේ අද වුන් රජ වෙලා හිටියට ඒකත් බෞද්ධ රාජ්‍යයක් ඒ කාලේ. නමුත් ඇයිව නටබුන් උනේ කියන එක කවුරුත් හිතන්නේ නැහැ. නිකම්ම කවුරුත් ගහලා ගත්තා නෙවෙයි ඔය. නාලන්දා විශ්වවිද්‍යාලය එහෙම නටබුන් උනේ ඒ භෞතික විද්‍යාවක් නැත්නම් ලෝකෝත්තර ධර්මයක් වෙනකොට ලෞකික මේ අද විශ්වවිද්‍යාල වගේ උපාධියක් උගන්නන තැනටපත් වුණ නිසා. සම්මා දිට්ඨියෙන් බැහැරව මිත්‍යා දෘෂ්ටියට ගියාම ඊට වඩා මිත්‍යා දෘෂ්ටියකට පරදිනවා. ඔය හැම රටකම මම දකින්නේ මිත්‍යා දෘෂ්ටියට යාම තුළ ඊට වඩා බලවත් මිත්‍යා දෘෂ්ටියකට පරාජය වෙන එක. ඒව අපට නවත්තන්න බෑ. අපේ රටේ අතීතයෙන් අරගෙන අනාගතය ගැන හිතලා අපට බලවත් මිත්‍යා දෘෂ්ටි වලට පරදිනවද දසවස්තක සම්මා දිට්ඨිය සිට ආර්ය සම්මා දිට්ඨිය සඳහා උසස් වීමක් ලැබ රට ජාතිය ආගම බේරා ගන්නවද කියන කල්පනාව හැමෝගෙම හිතට එන්න වෙයි. මේ අපි මේ කියන දේවල් ඊට වඩා විස්තර කරන්න අපට බෑ. නමුත් තේරෙන්න ඕන ගැඹුරින්. ඔබ හැම දිනාට මේ සඳහා වගකීමක් තියෙනවා කිසියම් ආකාරයක. තම තමන් කරන කාර්යයන් තුළ ගොවිතැන්පත් කිරීම වෙන්න පුළුවනි. විහෙර විහාර රැක ගැනීම වෙන්න පුළුවනි. දරුවන් හැදීමේදී වෙන්න පුළුවනි. ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ වෙන්න පුළුවනි. විශේෂ නිර්දේශ සකස් කිරීමේදී වෙන්න පුළුවනි. එහෙමයි ඒ වගකීම කියන එක. කල්යල් බලා තුන්දොස් වරා කියලා කියමනක් තියෙනවා. මේ අද බලලා හරියන්නේ නැහැ. ඉස්සරහට බලලා මේ තීරණ ගන්න ඕන තීරණ ගන්න ඕන. දැන් එහෙමනම් අපිට මේ නැකත කියලා කතා කරන එක මම පෙන්වන්නේ තප්පරයක් කියලා. තප්පරේ තව ටිකක් ක්‍රීඩාවලට ගත්තොත් එහෙම 10න් එකක් දක්වා කුඩා කරන්න පුළුවන්. අන්න එහෙම ජීවිතේ ගෙවි යන්නේ මොහොතින් මොහොත. මේ මොහොත ඔබ කරමින් ඉන්නේ මොකද්ද? මම දන්නා ආකාරයට නම් බුදුජානන් වහන්සේ වදාළ පරිදි කාර්ය සිද්ධිය කරමින් නෙවෙයි ඉන්නේ. මේ දේ සිද්ධ වෙන්න නම් මේක කරන්න ඕන කියන එක නෙවෙයි ඉන්නේ. ඒ කියන්නේ ඔබ බුදුන් වහන්සේ වදාළ මේ නැකත නැත්තම් මේ සුන්දර වූ අවස්ථාව ප්‍රයෝජන ගන්නෙ නැහැ. අර කිංකරිස්සන්ති තාරකා කාට හරි බාර දීලා ඉන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ ලෝක පහළ වී පිරිසක් ඇති කරලා ඔවුන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා ශ්‍රාවක නමක් දීලා ඒ නම තුල උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කාර්යකරණය කරන අය. මේ කාර්යකරණය අපේ අතින් කලක් තිස්සේ ගිලිහිලා තියෙනවා. ලෝකෝත්තර කාර්යකරණය ගිලිහිලා ලෞකික කාර්යකරණයට හිර වෙලා තියෙනවා. ලෞකික කාර්යකරණය යටතේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා කුඹියක් වතුරෙන් ගොඩ ගැනීමේ සිට කටින පින්කම් කිරීම දක්වා පුණ්‍ය කර්මයන් කරමින් අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා කාර්යකරණයට පාර හදනවා. එදාටයි කාර්යකරණය කාර්යසිද්ධිය. ඒකටද ගෞතම බුදුන් වහන්සේ පහළ වුණේ. ඒකටද භික්ෂු පරම්පරාව ඔය ධර්මයේ ටික එකතු කරලා කටපාඩමින් පවත්තන අය විදිහින් අනතුරු ග්‍රන්ථාරූඪ කරලා අනතුරු දහසක් වද විහෙදනා මැද්දේ නොයෙක් තර්ජන ගර්ධනයේ මැද්දේ පෘතුගීසින්ගේ ලන්දේසින්ගේ ඉංග්‍රීසින්ගේ බලපෑම් මැද්දේ විනාශ කරන්නේ නැතුව කැලෑවට පනිමින් වැල්ලේ වලවල් හාරාගෙන බැහැලා ඉඳමින් උණුසුම වැඩිකමට කැලෑ කොළ කමින්
මොකටද මේව රැක්කේ? අනාගත බුදුරජාණන් වහන්සේ ධර්මය හොයලා දෙනකන් ඉන්නද? මෝඩ නැද්ද ඔබ එහෙම හිතනවා නම්? එහෙම හිතන ඔක්කොම මෝඩයි කියලා මම නම් කියන්නේ. මෝග පුරුෂයෝ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මොකද මේ නැකත හැම මොහොතේ මෙල වෙනවා පහු වෙනවා. අපි දන්නේ නැහැ. ඔබේ ජීවිතේට නැකත එළෙන්නේ කොයි වෙලාවද? මම ඒක ගැන කතා කරන්නේ. මේනේ බුදුන් වහන්සේ වදාළ ඒක එතෙන්ටයි මට හැම දෙයක්ම පේන්නේ ධර්ම දේශනාවල. ඔබේ ජීවිතේ ළමා කාලේ අද දක්වා ගත වෙලා ඉවරයි. ආයෙන්නේ නැහැ. ගත වෙන්න තියෙන කාලේ ඇවිදිනුත් නැහැ. දැන් ගත වෙනවා. අද දවස මොහොතින් මොහොත ගත වෙනවා. ඔර්ලෝසුවේ නම් තත්පරෙන් තත්පරේ ගත වෙනවා. ඔර්ලෝසු දිහා බලන්න તો ඔබේ ගත වෙන්නේ කොහොමද බලන්න. එතකොට ඔබට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතෙන් එන අරමුණක් ඔස්සේ ජීවිතය ගත වෙනවා. එහෙම බලන්න ඉගෙන ගන්න. ජීවිතේ ගත වෙන්නේ අරමුණෙන්. අව 60යි 70යි 80යි වයස කියලා කිව්වට ගත වෙන්නේ අරමුණෙන් අරමුණට. ඒ කයට තමයි එහෙම වයසක් විපත් දැන ඉඳලා ගණන් හදලා කියන්න පුළුවන්. සිතට එහෙම වයසක් ගත කරන්න බෑ. මන්දයත් නාහං බෙක්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මහණනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. යං ඒවං ලහු පරිවත්තං යතේදං චිත්තං මේ හටගත්ත ගමන් වේගයෙන් නැසන දෙයක් සිත තරම් ඒකට උපමාවක්වත් කියන්න බෑ. ඔබට කය පුද්ගලයෙක් වුණාට ඔබේ සිත තියෙන එකක් නෙමෙයි මොහොතින් හටගෙන නැසෙන එකක්. හරියට අර ඉන්න හිටවනකොට නැකත ඇවිදින් පහ වුණා වගේ. මේ අවස්ථාවේ මොකද කරන්නේ? මේ අවස්ථාවේ පෘථග්ජන පුද්ගලයෝ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම රැස් කරමින් කාලය කාදානෝ. මට පේන හැම මම කියන්නේ අනාගතයට පාර හදනවා සසරට. පෞකාරයෝ විතරක් නෙමෙයි. නැකතෙන් ප්‍රයෝජන ගන්න නැතුව මග අරිනෝ. ඒ බුදුබණ හම්බ වෙලා නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය වෙලාවට කරන්න වැඩක් කාර්යකරණයක් දේශනා කරලා තියෙනවා. කාර්ය සිද්ධියක්. අත්තෝ අත්තස්සනක්කත්. කාර්ය සිද්ධියට කාර්යකරණය. යඩේ සිද්ධ වෙන්න කරන්න ඕන දේ. මේ හතරෙන් කෝකද? මම දැන් කියනවා හතරක්. චත්තාරිමානි භික්ඛවේ කම්මානි මයා සයං අභිඤ්ඤාය සත්‍යකත්තාප වේදිතානි. මගේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමයි මම මේවා දේශනා කරන්න කියලා බුදුන් වහන්සේ වදාරනවා. අතිවික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. 1 2 අතිවික්ඛවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං. 3 අතිවික්ඛවේ කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. 4 අතිවික්ඛවේ කම්මං අකන්නං අසුඛං අකන්නං අසුක්ඛ විපාකං කම්මක්ඛය සම්මත්තති. ඔබේ නැකතේ මේ මොකද කරමින් ඉන්නේ මේවයි? කන්න කර්මය කරමින් ඉන්නවද? සුඛ කර්මය කරමින් ඉන්නවද? කන්න සුඛ කර්මය කරමින් ඉන්නවද? එහෙනම් ඔබ නැකතම අගාරිනවා. ඔබ කම්මං සරණං ගච්ඡාමි විනා ධම්මං සරණං ගච්ඡාමි නම් නෙවෙයි. කවුරු ඔබ කොතෙක් කල් ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වත් ඔබ කරන්නේ මේ වැඩේ නම් එහෙනම් ඔබට කර්මය සරණ වෙනවා සසර ඇවිදින්න. මේ මොහොතම සසරෙන් ගැලවෙන්න ධර්මය සරණ කරගන්න එකටයි නැකත කියන්නේ. ඔන්න බුදුදහමේ නැකත. ඉතින් අයන්න ඉගෙන ගන්න නැතුව මේක කරන්න බෑ. ඉස්කෝලේ බුද්ධාගම පොත ඉගෙන ගත්තට මේක කරන්න බෑ. බුදුවරයෙකුගෙන්, බුද්ධ පුත්‍රයෙකුගෙන් නැත්තම් නිරෝල් පොතපත ආශ්‍රය කරලා මේ සිද්ධිය හදාarලා තේරුම් ගන්න ඕන. ඉස්සරනම් පන්සලට ගිහින් තේරුම් ගත්තා. අද නම් ඉතින් පන්සලට යන්න විදියක් නැහැ. හැබැයි පන්සලට ගෙදරට එනවා මේ අපි වගේ. මම පෞද්ගලික තොරතුරක් කියන්නම්. ඒක කැපුවත් කමක් නැහැ, තිබුණත් කමක් නැහැ. මට ගැටලුවක් නැහැ. සමාජයට දැනගන්න මේක කියන්නේ. මම එකතු කරන්නේ නැහැ. මට නිකන් හිතුණා මේ 2021 ජනවාරි ඉඳලා පොඩි දිනපොතක් අරගෙන මේ මාධ්‍ය 6ක 7ක 8ක ධර්ම දේශනා කොතරම් යනවද මගේ කියලා හොයන්න. මමවත් ගණන් කරන්නේ නැහැ. 13 ඉඳලා වණ කියනවා. ජනවාරි මාසේ 47යි. පෙබරවාරි මාසේ 64යි. මාර්තු මාසේ 74යි. අප්‍රේල් මාසේ 49යි. මැයි මාසේ 62යි. තව ජූනි වල ඉවර නැහැ. එහෙනම් අපි පන්සලේ ඉඳලා නැහැනේ.
ඔබගේ ගෙවල් වලට කොතරම්ම ඇවිදින් තියෙනවද රූපවාහිනී සහ ගුවන්විදුලි ඔස්සේ? ඉතින් ඔබට ධර්මයේ අඩුවක් නැහැනේ. අපි මේ එක තැනක පේන්න හිටියට මේ තේරුම් ගත්ත දේ ලෝකයට කොතරම් කියනවද කියලා. ඔය මාධ්‍යවල විතරයි. තව ඊට අමතරව සමාජ මාධ්‍යවලත් තියෙනවානේ. ඒ නිසා ඔබට පන්සල නැහැ කියලා හැම ධර්මයට අඩුවක් නැහැ. වෙනදාට වඩා ඔය මේ මොකද්ද මේ සංචරණ සීමාව කියන එක එක් පැත්තකින් වදයක් වුණාට එක පැත්තකින් ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් තමයි ධර්මයේ පැත්තට හැරුණොත් එහෙම. ඉතින් ඒ නිසා අර පෙරළන විට හොඳයි කියන්න ඉගෙන ගන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ නේකට. එහෙනම් ඉතින් ඔබට තේරුම් ගන්න වෙනවා මේ කන්න කර්මය තුළ සුඛ කර්මය තුළ කන්න සුඛ කර්මය තුළ නැකත නැහැ. ඒ කියන්නේ පහු වෙනවා නැකත පහු වෙනවා. ඔබට මේ මොහොත කර්මක්ෂය කිරීමේ කර්මයට යොදා ගන්න පුළුවන් නම් එහෙනම් ඔහු අත්තෝ අත්තස්සනක්කත්ත. ඔහු අර්ථ කාර්ය කෙරෙන්න ඕන වැඩේ කරන්න බවට පත් වෙනවා. ප්‍රතිඵල හමු වෙයි. මොකද්ද? මේ මොහොතකින් අපි ළඟ සිදුවෙන දෙයට කියන නම මොකද්ද? ඉතින් ඕකට ඇහැට පේනවා කනට ඇහෙනවා කනවා බොනවා යනවා කියන්න පුළුවේනි. එහෙම නෙමෙයි මේ ධර්මයක් දේශනා කළ තථාගතයන් වහන්සේගේ පදවලින් ගන්න මොකද්ද මේක? ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ හෝ සිත තුළ යම් ක්‍රියාවක් සිදු වී අවසන් වෙන එක. ඇස තුළ නම් රූපය මුල් කොටගෙන කන තුළ නම් ශබ්දය මුල් කොටගෙන. ඇත්ත නම් පිළිගන්න. ඔබ ළඟට සිද්ධ වෙන්නේ. මේ තථාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා පාවිච්චි කළා අටුවාවයි මම විග්‍රහ කරන්නේ. කඩදාසි අටුවාව නෙමෙයි. පච්චරි කුරුන්දි අටුවාවක් නෙමෙයි. ඔබේ කය තුළ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පංචක නැමැති අටුවාව. ඒක හරිම ලෙහා ගන්න හරි ලේසි තේරුම් ගත්තාම. ඒ Taman ළඟනේ තියෙන්නේ. ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ ආකාර 6කින් ඔබ අරමුණක් සමග කටයුතු කරනවා. ඒ අරමුණට රූපය කියනවා, ශබ්දය කියනවා, ගන්ධය කියනවා, රසය කියනවා, ස්පර්ශය කියනවා. ඇත්තනම් පිළිගන්න. මේක අඩියෙන් අඩියට මාරු වෙනවා වගේ පිළිවෙලක් නැතුව ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට නිරන්තරයෙන් මාරු වෙනවා. ඉන්න බෑ. විතරක් නෙවෙයි පහු වෙනවා. බස් රථයක වාඩි වෙලා ඉදිරි එළිය බලන් යන විට වේගෙන් බස් රථය යනකොට අපිට වැට නැත්තම් ගස් කොළන් තේරෙම පහු වෙනවා දැනෙනවා. ඒව පහු වෙන්නේ අපි වේගෙන් යන අපිට පේන්නේ පහු වෙනවා. වේගෙන්. ඒ වගේ මේ මොහොත වේගෙන් පහු වෙනවා නේද? ඒකට ලහු පරිවත්තම් කියලා කියන්නේ. ඉතින් ඕක නවත්තන්න බෑනේ. අඬලා වැඩකුත් නැහනේ. වහිනේදීන් දෝතක් ගත්තත් ඇති කියලා කියනවා. වහින එකනේ. එහෙනම් මේ වේගෙන් පසු වෙන එකේදී අපිට වැඩක් ගන්න බැරිද? ඒක සිද්ධිය තේරුම් අරගෙන. මොකද්ද මේ වේගෙන් පසු වෙන සිද්ධියේදී පෘථග්ජන පුද්ගලයා කරමින් ඉන්න එක? ඒකට බුදුහාමුදුරුවෝ නමක් තිබ්බ ප්‍රමාදය කියලා. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද පවේද පිනේද ධානයේද ඉන්නේ මේ ඔක්කොටම බුදුහාමුදුරුවෝ නමක් තියෙනවා පමාද විහාරී. ඔවුන් නැකත පහු කරන අය. ඒ අය අතරින් අපි කවුරු හරි තෝරගන්න බලනවා නැකතින් වැඩක් ගන්න අය. නැකත යොදා ගන්න අය. කාර්යකරණය කරන්න පුළුවන් අය. ඔන්න ඔය බුදුබණ වලින් පැහැදිලි කරගෙන ඉන්නේ ඔන්න ඔය මේ මොහොත අවස්ථාව මේ මොහොත සසරට බැඳෙන වරදින් නිදහස් වෙලා සසරෙන් මිදෙන්න කටයුතු කරන එක කියලා දෙන්න. උතක තබා ගන්න. එතකොට මොකද්ද මේක තව අපිට ටිකක් ගන්න ඕන? එහෙනම් අපි ගන්න ඕන ඇස තුල රූප අරමුණු මුලකටගත් වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පංචකයක් හටගෙන මේ යනවා. මෙසේ දොරවල් 6න් ස්කන්ධ පංචකය 6ක් හටගෙන මේ යනවා එකයි. 6ක් අපි කතා කළාට එකයි සිද්ධ වෙන්නේ. ඒක තුළ තමයි මේ නැකත සහ වැරදීම සහ හරියාම දෙකම තියෙන්නේ. මිනිස්සුන්ගේ වැරද්දට බුදුරජාණන් වහන්සේ නමක් තියලා තියෙනවා. මේ සංසාරේ මිනිසු කරපු වැරද්දට ස්කන්ධ පංචකය මගේම මගේ ආත්ම කොට අරගෙන පංච උපාදාන ස්කන්ධයක් බවට පත් කරන සසරේ ඇවිදින්න පාරක් හදා ගන්නවා.
මේ ඔක්කොටම උන්වහන්සේ ලස්සන නමකුත් තියලා තියෙනවා. සබ්බේ පුතුග්ජන උම්මත්තක. ඔය ඔබ ගිහින් තියෙනවා නම් ඔය මානසික රෝහල කියලා එකක් තියෙනවානේ. ඒක ඉන්න අයට තමයි උමතු කියලා කියන්නේ. ඔවුන්ට දෙගුණ වෙලා තියෙන්නේ. ඔවුන් කරන කියන දේවල් අපි hina වෙනවනේ. දොස්තර මහත්තයා වගේ ඉන්නේ, රජුරු වගේ ඉන්නේ. දොස්තර මහත්තයා කියන දේ ගණන් ගන්නෙත් නැහැ. මොකද ඔවුන්ගේ සිහි පොඩ්ඩක් විකල් වෙලා ඔවුන්ගේ ලෝකෙක ඉන්නේ. බුදුරජාණන් වහන්සේයි පෘථග්ජන සමාජයට උමතු කියලා කිව්වේ. අර කියන අර්ථයෙන් පිස්සු නෙමෙයි. නමුත් ඔබත් මේ යථාර්ථය දකින්න නැති උමතුවක ඉන්නේ. ඒ උමතුවේ ඉන්න තාක්කල් නැකතෙන් ප්‍රයෝජන ගන්න තේරෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරමින් පිස්සුව ගැන විස්තර කරනවා. කාමසුකල්ලිකානුයෝගය, අත්තමිලතානුයෝගය. නැකත ගැන විස්තර කරනවා මැදුම් පිළිවෙත කියලා. අනත්තලක්කන සූත්‍රය දේශනා කරමින් නැකත පාවිච්චි කරන හැටි උගන්වනවා. පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් බලන්න. ඔන්න නැකතට කරන්න තියෙන දේ. හැම මොහොතම නැකත උදා වෙනවා. හේතු යෙදෙනවා. අපි දැක්කේ නැහැ වගේ ඉන්නවා. එහෙනම් සසර හදන්නෙත් වර්තමානය, සසර දුකටපත් කරන්නෙත් වර්තමානය, සසර දිව්‍ය ලෝකෙ පැත්තට මෙහෙවන්නෙත් වර්තමානය, සසර බඹලෝගෙන යන්නෙත් Taman කරන මේ කාර්යකරණය. නමුත් ඒක සසරෙන් මිදෙන කාර්යකරණය නෙමෙයි, භවගාමී කාර්යකරණය. සසර ඇවිදින කාර්යකරණය. ඒක කරන අයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා නම් තියන්න හොඳ නැහැ. මොකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් තිබ්බේ සසරෙන් ගැලවෙන්න හදන අය සඳහා. ඉතින් ඔබ මේ කොටසට අයිති කෙනෙක් නම් ඒ ඔබේ වගකීම ඊට කරන්න මේක තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. කුමක්ද ඔබ ළඟ සිදු වෙන්න ඕන? මේ මොහොත අනාගත සසරක් හදන්නට හේතුවක් ඉතුරු කොට අවසන් කරන ප්‍රමාදයේද? එහෙනම් ඔබ අර පෘථග්ජනයින්ගේ නැකත් ගොඩේ තමයි ඉන්නේ. පහු වෙනවා දන්නේම නැහැ, නැකත් ගැන කතා කර කර ඉන්නවා. ඔබට මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් ද සසරේ ඇලීම වෙනුවට සසරෙන් ගැලවෙන්න? එහෙනම් ඔබ හරියටම නැකතින් වැඩ ගන්නවා. මේ අවස්ථාව වර්තමානයේ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මොහොතකින් සිදුවෙන්නේ. මේකට මම සිංහලෙන් වචනයක් හදලා තියෙනවා පාලි ආශ්‍රයෙන්. පාලියෙන්ම ගත්තොත් අවශේෂ නිරෝධය, සිංහලට ගත්තොත් සසරේ ඇවිදින්නට හේතුවක් ඉතුරු වී අවසන් වීම. හෙවත් පමාව. පාලියෙන්ම ගත්තොත් නිරවශේෂ නිරෝධය ආසන් වශයෙන් අනාගත සසරක් හදන්නට හේතුවක් ඉතුරු නොවි අවසන් කිරීම හෙවත් නොපමාව. ඔන්න නැකත දන්න කෙනාට බුදුහාමුදුරුවෝ අත්තෝ අත්තස්ස නක්කත්ත. තරු නැත්තම් තව කවුරුවත් මොනවා කරන්නද? කර්ම රැස් කරන්නෙත් ඔබයි. කර්ම රැස් කරලා පාප කර්මයේ, පුණ්‍ය කර්මයේ, ධාන කර්මයේ ඔස්සේ අපාය දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඇවිද්දෙත් ඔබයි. නැකත පාවිච්චි කළේ නැත්නම් ආයෙත් ඇවිදින්නෙත් ඔබයි. සතෙක් නැති වුණාට කර්ම රැස් කරන තුරු සතෙක් වශයෙන් ඇවිදින්න වෙනවා. සත්ව කියන්නේ කර්ම රැස් කරන අයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බබලව පහළ වෙලා මිනිසාට ගැඹුරු දහමක් දේශනා කරමින් කර්ම රැස් කරන මොහොත කර්මක්ෂය කරන මොහොත බවට පත් කරගන්න. එවිට ඒ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි වෙනවා. එහෙම නැතුව නම් ඕක කීවට වෙන්නේ නැහැ. පරම්පරාවෙන් හැමදාම කියා ඉන්නේ. අර මනමාලයා පස්සේ මනමාලියෙක් යන්න ආවා වගේ තමයි. එතකොට වෙන්න ඕන දෙලා ඉවරයි. මේ සිද්ධිය ඕන තරම් ගැඹුරට විවරණය කර හැකි මට. නමුත් හැම ධර්ම දේශනාවක අගට මේක විවරණය කරන නිසා හැම එකේම ඒකාකාර විවරණය කරන්නේ නැහැ මම. තවත් දේශනාවකින් හොයාගන්න. මේක පොතේ නෙමෙයි වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ළඟ වුණා. උන්වහන්සේගේ අනුශාසනා පිළිගත්ත රහතන් වහන්සේලා ළඟ වුණා. සෝවාන් පුද්ගලයන්ගෙන් එහාට වෙමින් පවතිනවා. පෘථග්ජනයෝගා වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ සැඟවුණ රහස, නොකියන රහස පෘථග්ජන කාටවත් තෙරුවන් සරණ නැහැ. කීවට නැහැ. මේ gadol කපන්න යන්න නෙමෙයි තෙරුවන් සරණ ඕනේ.
ටවුන් එකට යන්න නෙමෙයි. ගඩොල් කපන්න අච්චුවයි ලෑල්ලයි. ටවුන් එකට යන්න බයිසිකලේ හෝ මොටර් සයිකලේ. සරණ වෙනවනේ. ගොවියට නම් නගුල නැත්තම් පොරුව උදැල්ල කුඹරට. ඒ තමයි සරණ වෙනවා අපි හිට වෙනවා. සසර දුකින් මිදීම සඳහා තෙරුවන් සරණ කරගන්න ඕන. එහෙනම් අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනයට යන අය තෙරුවන් සරණ කරගන්නේ නැහැ. වර්තමාන තෙරුවන් සරණ කරගන්නේ නැහැ. ඒගොල්ලන්ට වචනයක් අලුතෙන් දාන්න වෙනවා. මොකද්ද? ඔය සාමාන්‍ය ඉංග්‍රීසියෙන් උගන්වන්නේ ෆියුචර් කියලා එකක්. අන්න ඒක දාලා පාවිච්චි කරන්න වෙනවා. අනාගත බුද්ධං සරණං ගච්ඡාමි. අනාගත ධම්මං සරණං ගච්ඡාමි. අනාගත සංඝං සරණං ගච්ඡාමි. ලැජ්ජා වෙන්න ඕන. එහෙම කියන්න නෙමෙයි ඕන, ලැජ්ජා වෙන්නයි ඕන. අපි කොතරම් මෝඩද කියලා. ඒ නිසා එදාටත් මේ මොහොත විතරයි උදා වෙන්නේ. එදාටත් ඔය නැකත එන්නේ. වෙන එකක් එන්නේ නැහැ. මේ මොහොත විතරයි. ඒ නිසා ලබාගත් මේ මොහොත සම්බන්ධයෙන් බුදුන් වහන්සේ අතිශයින් වැදගත් අරුත් ත්‍රිපිටක සූත්‍ර තුළ දේශනා කළ ෂණ සම්පත්තිය කියලා. දැන් ඔබ මේ ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ උපදින අරමුණ උපාදානය කොටගෙන අවසන් කරමින් සසරට බැඳෙනවාද කර්ම මාර්ගයේ යනවාද? උපාදානය කරගන්න නැතුව අවසන් කිරීමට අවශ්‍ය අවබෝධය ලබාගෙන තීය පාවිච්චි කරගෙන ධර්ම මාර්ගයේ පාවිච්චි කරනවාද? තීරණය ඔබ අතුයි, ඔබ සතුයි. මෙන්න මේ කරුණ වටහා ගැනීම සඳහා අවශ්‍ය කොටසට තමයි තථාගතයන් වහන්සේ පඤ්ඤාවං තස්ස අයං ධම්මෝ න අයං ධම්මෝ දුම්මච් දුප්පඤ්ඤස්ස කියන පදේ යොදලා තියෙන්නේ. මතක තබා ගන්න. ඒත් 100% මේකට එන්න බෑ මම දන්නවා. නමුත් 100%ටම කරන්න බැරි වෙන්නත් බෑනේ. එදා නම් මේ සඳහා බුදුන් වහන්සේ කරපු පාවිච්චි කරපු ක්‍රමයක් තියෙනවා. විනය ජනයන් බලමින් ඇවිදින්න ඔවුන්ට කරුණු පැහැදිලි කරලා දෙනවා. විනය ජනයන් කියන එකේ තේරුම මේ නැකත පාවිච්චි කරන්න තරම් නුවණ තියෙන අය කියන එක. අපිට එහෙම හැකියාවක් නැහැ. අපි මාධ්‍ය ගානේ යමින් ධර්ම දේශනා කරමින් අහන්න කියලා තේරෙනවද බලන්න කියනවා. තේරෙනවා නම් අනුගමනය කරන්න. පුද්ගලයා අදහන්න යන්න එපා. පුද්ගල ප්‍රසාද සූත්‍රය කියලා එකක් තියෙනවා ත්‍රිපිටකේ. ඒක කියලා තියෙන්නේ පුද්ගලයින්ට පැහැදෙන්න එපා. පුද්ගලයා අපවත් වෙන්න පුළුවන් පැවිදි කෙනෙක් නම් සිවුරු හැරලා යන්න පුළුවන් නැත්නම් බලාපොරොත්තු නොදෙ වෙන්න පුළුවන්. ඔබට එදාට ආගම එපා වෙනවා. අදටත් මේ සමාජයේ තියෙන දුර්වලකමක් තමයි මේ පුද්ගල ඇදහිල්ල. ඒ තැන්වල ලියාපදිංචි වෙලා එතන විතරයි හරි කියලා සාමාන්‍යයෙන් ගම්බද භාෂාවේ කියන්නේ මේකට බින්න කසාදයක බින්න බහිනවා කියලා. තැන් වලට ගිහිල්ලා අල්ලගෙන ධර්මයේ අතෑරීම කතා කරනවා එවනට තැන් වලට ගිහින් උපාදාන කරගන්නවා අපහු. අපේ ජීවිතේ අපි කියලා තියෙන ආරම්භයේ ඉඳන් අපිව අදහන්න විතරක් එපා. අපි කියන දේ හරිනම් අනුගමනය කරලා බලන්න. අපිට ඔගෙන් මොකුත් ඕන නැහැ. මොකද අපිව පෝෂණය කරන්න දායක පිරිසක් ඉන්නවා. ඒ හොඳටම ඇති. මිනිසත්කම උස්මතු කර ගැනීම සඳහා ජීවිතයට වර්තමාන මොහොතේ පහළ වෙන ස්කන්ධ පංචකයට ආත්ම දෘෂ්ටිය නැමැති මිත්‍යා දෘෂ්ටිය එකතු කරන්නේ නැතුව අනාත්ම දර්ශනය නැමැති අවබෝධය පාවිච්චි කරන්න. එවිට කන්න කර්මත්සය වෙනවා, සුඛ කර්මත්සය වෙනවා, කන්න සුක්ඛත් කර්මත්සය වෙනවා. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. කර්ම කරලා සසර ඇවිදින්න තියෙන බලවani කර්ම රක්ෂය කරපුවාම සසර ගමනක් ඕනේ නැති වෙනවා. ඔක තියෙනවා නෙමෙයි හදාගෙනම යන අමෝඩකමට. ඉතින් හදාගෙන යන එක ඒ කාලවල උපදින්නා වූ තැන් අනුව ලැබෙන්නා වූ ආශ්‍රය අනුව අපායට දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට කොහේ හරි හදන්න පුළුවන්. හැදුවහම ෂණ සම්පත්තිය මග ඇරෙනවා. නැකත මග ඇරෙනවා. දැන් ඔබට කොතරම් වටිනවද මේ උදා වෙන මොහොත? මොකද කරන්න ඕන? උදා වෙන මොහොත වචන වලින් විතරක් කියන්නම් දැනට. එක්කෝ ත්‍රිලක්ෂණය ඉගෙනගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය අනාත්ම වශයෙන් මේ මොහොතේ උපාදානස්කන්ධය තුළ නුවණින් බලන්න ඕන. ඒක වෙන සිදුවෙන අනිත්‍යක් නෙමෙයි නුවණින් බලන්න ඕන දෙයක්. එහෙම නැත්නම් චතුස්සත්‍ය තුළ ඔබ අත සිදුවෙනින් පවතුන දේ දුක සහ හේතු වශයෙන් දැනගෙන දැන් නැතිව තැන සහ මාර්ගය යන්න ඕන. එහෙම නැත්නම් ඔබ නිවැරදිව සතිය ඉගෙනගෙන මේ මොහොත කර්මයේ ශේවීම සඳහා සතිය පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් ඔබ
ස්කන්ධ පංචකය තුළ සිදුවෙන්නා වූ ක්ෂණික පටිච්චසමුප්පාදය හදාරලා ඒකේ අනුලෝමයේ ඔබ ඉන්න බව දැනගෙන දැන් පටිලෝමයට පාවිච්චි කරනවා. පටිලෝම පටිච්චසමුප්පාදේ යන්න ඕන. ඒක ආපහු ආයෙත් භව නිරෝධය. එහෙම නැත්නම් ඔබ මරණ සතිය ඉගෙනගෙන මේ මොහොත ක්ලේශයන්ගේ මරණයට ඉඩ දීලා පාවිච්චි කරන්න ඕන. මේ මොනවෙන් කලත් සිදුවෙන්නේ නිරවශේෂ නිරෝධයයි. හෙවත් නොපමාවයි. හෙමත් සසර දුකින් මිදීමට මාර වර්තමාන මොහොත පාවිච්චි කිරීමයි. නැකත. ඔනොහොමයි මම නම් මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් දකින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඇසින්. අර බාහිර දේවල් ගැන කතා කර හිටිය වැඩක් වෙන්නේ නැහැ. ධම්මේවා කතා අරියවා තුන්නි භාවේන කියලා කියන්නේ. ඔබ එකතු වුණා නම් යම් තැනක ධර්මය ගැන කතා කරන්න නැත්නම් ආර්ය තුස්නිම් භූතින් භාවයෙන් වැඩ ඉන්න දෙතිස් කතා කරන්න එපයි කියලා තියෙන්නේ. මොකද ඒක මේ සසර දුකින් නිදහස් වීමට හේතු වෙන්නේ නැති නිසා. තව වෙන වැඩ තියෙන්න පුළුවන්. හැම දෙයක්ම ධර්ම අවබෝධයට මාර්ගය සැලසූ උතුමෙක් මේ බුදුන් වහන්සේ කියන්නේ. හැම දෙයක්ම ලෝකේ තියෙන හැම දෙයක්ම මෙතෙන්ට ගලපනවා. ඉතින් අතීතයේ දේවල් උන්වහන්සේ ගලපුවා. වර්තමානයේ තියෙන දේවල් අපට ගලපන එක තහනම් කරන්න නම් සුදුසු නැහැ. මන්දයත් භාෂාව කියන්නේ කාලෙන් කාලයට වෙනස් වෙන එකක්. පාලි භාෂාවෙන් තිබුණේ නැහැ 56ට පෙර. ඊට පස්සේ පාලි භාෂාවෙන් තිබුණේ පාලි සිංහලට පරිවර්තනය වුණා. නමුත් ඒක කෝට්ටේ යුගයේ හෝ කුරුණෑගල යුගයේ භාෂාව ව්‍යක්ත සිංහල. සමහරට පාලි වලටත් වඩා අමාරුයි සිංහල පදේ. ඉතින් අපට සරල සිංහල වශයෙන් ඉදිරිපත් කරන්න ඕන නැද්ද? ඒ නිසා හොරකම් කරනවා කියන වචනේ කිව්වට තේරෙන්නේ නැහැ. වර්තමානයේ අයට. පට්ට හොරෙක් කිව්වත් තේරෙනවනේ. ඉතින් මේ වචන එකතු කිරීම වැරදිද එතකොට? ඒ නිසා භාෂාවක් වෙනස් වෙනවා, සංස්කෘතිය වෙනස් වෙනවා. මිනිස්සුන්ට මේක තේරුම් කරලා දෙන්න වචන පාවිච්චි කරන එක සරල කරන්න ඕන. තේරුම් ගත්ත අය. පායාසි රාජාඤ්ඤ සූත්‍රයේ සඳහන් හනමිටිය කරේක තියාන ගින් හරියන්නේ නැහැ. අපි අපේ ශක්ති පමණින් විශේෂයෙන් මේ මාධ්‍යවල තිබෙන විශේෂ අනුග්‍රහය නිසා ලබා දෙත ඉනර නිසා ඒ ඉටු කරමින් ඉන්නවා. ඒ සියලු දේවල් බලාපොරොත්තුව හොඳ රටක් හොඳ මිනිස්සු ටිකක් සාමකාමී රටක් හදන එක. මිනිස් වර්ගයාගේ නොමිනිස්කම් මරා මිනිස්කම් ඉස්මතු කරලා දෙන එක. ඔබත් එහි කොටස්කරුවෙක් වෙන්න ධර්ම දානය සඳහා ධර්ම දේශනා කරවාගෙන ඔබ එහි කොටස්කරුවෙක් වෙන්න අනුගමනය කරලා එනිසා ධර්ම දේශනාව කරවා ගත්ත අයටත් ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ නැකත පාවිච්චි කරන ආකාරය පිළිබඳ තේරුම් ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීමේ හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මේ ධර්මානුශාසනාව විකාශනය කරවා ගැනීම සඳහා සුන්දර දායකත්වයක් ලැබී තිබෙනවා. අපි දකින්න සහ අපි කියන ආකාරය දෙයක් එකයි සුන්දරයි කියලා කියන්නේ. වඳුරම ඉහළ ලේල්වල අංක 261 නිවසේ පදිංචි WGHP ජයතිලක බිරිඳ TTK හසිතා විමාලි දුව රංජු විමල පුතා ප්‍රදීප් තිලංක පුතා මදුරංග ගුණසේකර යන අයගේ සදහැවර දායකත්වය මේ සඳහා ලැබී පවතිනවා. කොමටද? උපන්දින උත්සවයක් සඳහා ධර්ම දානයක්. ඒකයි සුන්දරයි කියවේ. 2021 8 වෙනි මාසේ 11 වෙනි දින 70 වන ජන්මදිනය සැමරූ TTK නන්දවිමල මහත්මයාට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සඳහා ඔන්න ධර්ම දානයේ හොඳ පරමාර්ථයක්. එතුමන් වෙනුවෙන්ම මේ ගාථාව මම කියනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සියලු බිය දුරු වේවා. සියලු දුක් දුරු වේවා. කිසිදු අනතුරක් සිදු නොවේවා. සුවපත් වේවා. දිගාසිරි වළඳත්වා. ඒ ගාථාවේ සරල සිංහල තේරුම. එබැවින් ධර්ම දේශනා කරවාගත් පින්නතුන්ට අනුග්‍රහ බක්ව දැවතුන් වශයෙන් උපන්දින සමරන මේ අසාධාරණීය පියාණන්ට මේ කරුණු පැහැදිලි කිරීම මේ ධර්ම දාණය මෙලොව වශයෙන්ම නිදුක් නිරෝගී සුව පිණිස හේතු වේවා. ධර්ම අවබෝධය Tamanගේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරගෙන ත්‍රිලක්ෂණ යන ධම් කරුණක් අනුගමනය කිරීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් වර්තමාන මොහොතේ
නිරවශේෂ නිරෝධය පාවිච්චි කරන්නට අවශ්‍ය කරුණු වටහා ගැනීම තුළින් ගෞතම සාසනයේ ඉක්මවා නොයා සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සොයන් සැනසෙන්නට හේතු ආසනා වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න, ප්‍රාර්ථනා කරගන්න, අනුගමනය කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.